අද මාතෘකාවක් දාගන්න එන ස්ථාවර පොදු කාර්ය පිරිවැය විචලනය. මාතෘකාවක් දාගන්න ස්ථාවර පොදු කාර්ය පිරිවැය විචලනය. ස්ථාවර පොදු කාර්ය පිරිවැය විචලනය. හරි. ස්ථාවර පොදු කාර්ය පිරිවැය විචලනය. ස්ථාවර පොදු කාර්ය පිරිවැය විචලනය. මේ ස්ථාවර පොදු කාර්ය පිරිවැය විචලනය කියන්නේ අපිට වැය වෙන සත්‍ය විචල්‍ය පොදු කාර්ය පිරිවැයයි අයවැයගත විචල්‍ය පොදු කාර්ය පිරිවැයයි. අයවැයගත විචල්‍ය පොදු කාර්ය පිරිවැයයි අතර තියෙන වෙනස තමයි කියන්නේ විචල්‍ය පොදු කාර්ය පිරිවැය විචලනය කියලා. හරි. මෙන්න තියාගන්න පොදු වාක්‍යයක්. ආයතනයක ඇස්තමේන්තු කරනු ලබන පොදු කාර්ය පිරිවැයත් ආයතනයක ඇස්තමේන්තු කරනු ලබන පොදු කාර්ය පිරිවැයත් ආයතනයක ඇස්තමේන්තු කරනු ලබන පොදු කාර්ය පිරිවැයත් සත්‍ය පොදු කාර්ය පිරිවැයත් සත්‍ය පොදු කාර්ය පිරිවැයත් අතර වෙනස ස්ථාවර පොදු කාර්ය පිරිවැය විචලනය වශයෙන් හඳුන්වයි. ස්ථාවර පොදු කාර්ය පිරිවැය විචලනය වශයෙන් හඳුන්වයි. ස්ථාවර පොදු කාර්ය පිරිවැය විචලනය වශයෙන් හඳුන්වයි. හරි. මේකදී අපිට මේ ස්ථාවර පොදු කාර්ය පිරිවැය විචලනය මූලික කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. මුලින්ම වියදම් විචලනයයි පරිමාණ විචලනයයි. හරි. ඊට පස්සේ පරිමාණ විචලනය නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ධාරිතා භාවිත විචලනය අනිත් එක පරිමා කාර්යක්ෂමතා විචලනය. නැත්නම් ධාරිතා විචලනය කියලා විතරක් දැන් නම් කියනවද කවුරුත් නැහැ. ධාරිතා විචලනය අනිත් එකේ කාර්යක්ෂමතා විචලනය. කාර්යක්ෂමතා විචලනය. හරි. නම් පළවෙනි පොඩි වාක්‍යයක් ලියන්න. ස්ථාවර පොදු කාර්ය පිරිවැය විචලනයේ අනු කොටස් නැත්නම් අනු විචලතා පහත පරිදි දැක්විය හැකිය. පහත පරිදි දැක්විය හැකිය. හරි. මෙන්න ගැලීම් සටහන දාගන්න පුතේ ඔයාලගේ පොතට. ගැලීම් සටහන දාගන්න.
හරිද? ලියාගෙන ඉවරලා මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. නෑ ඉවරයි. හරි. දැන් අපි ගානක් තියෙනවා ලියා ගමු. මෙන්න මේ ගාන ලියා ගන්න හැමෝම ඉක්මනට. ඒ ටික ලියාගෙන ඉවරද? හරි නේද? ඊට පස්සේ මේ ප්‍රශ්නේ ඉතුරු ටික මේ ටිකත් ලියා ගන්න.
හරි ලියාගෙන ඉවරලා මෙසේජ් එකක් දාන්න. ඉවරයි නේද? හරි. මුලින්ම ඔයගොල්ලෝ අභ්‍යාසයට පුතේ මේ වගේ පොඩි ගැලීම් සටහනක් දාගන්න මේ වගේ එකක් නෑ රිපීට් කරන්න යන්නේ. හරි. මේකෙදිත් අපි ඉස්සලාම හදන්නේ මම මේක මෙහා පැත්තට දාගන්නම් මේක මම ස්ථාවර පොදු කාර්ය පිළිවෙල විචරණය ප්‍රධාන කොටස් දෙකයි වේදා විචරණයයි පරිමාව විචරණය ඒකයි කොටස් දෙකයි දාන්තා එකයි කාර්යක්ෂමතාව විචරණය වල විභාගෙ තියෙන මේ විචාරා ටික හදන්න දෙන්නේ ඈ වෙන දෙයක් ඉන්නේ නැහැ හරි මුලින්ම අපි අර වගේ ස්ටේට්මන්ට් එකක් ගන්නවා නම් ඒකෙදි හදන්නේ අපි මේ වියදම් එකයි ධාරිතා එකයි කාර්යක්ෂමතාවයි. ඒතර මේ වගේන් හොයාගෙන මේ උදේම හොයන්න පුළුවන් මේවා එකතු කරලා නේ. මුලින්ම වියදම් එක හොයනකොට අර ඉස්සලා වගේ ස්ටේට්මන්ට් එකක් යන්නේ සත්‍ය පැය සත්‍ය අනුපාතයෙන් වැඩි කරන්න ඕනේ. ඒතකොට සත්‍ය පැය සත්‍ය අනුපාතයෙන් කියනවාට වැඩිය ලේසි සත්‍ය ස්ථාවර උපාදේ පිළිවෙල. ඊළඟට වියදම් විචරණ. වියදම් විචරණය ඒකට යටින් හරි වියදම් විචරණය ඒකට යටින් අයවැයගත පැය ප්‍රමිත අනුපාතය ඊට පස්සේ එනවා ධාරිතා විචලනය දැන් අයවැයගත පැය නෙමෙයි සත්‍ය පැය ප්‍රමිත අනුපාතයට ඊට අයවැයගත පැය ප්‍රමිත අනුපාතයට කාර්යක්ෂමතා විචලනය ඊළඟ ප්‍රමිත පැය ප්‍රමිත අනුපාතය
මේ තුන හැදුවා නම් හරි. ඒ තුන හදාගත්තාම මේ පල්ලෙහා තියෙන තුන එනවා. ඒ වයින් උදේවා ටික හොයන්නයි තියෙන්නේ. මේ ස්ටේට්මන්ට් එක ලියා ගන්න අපි ආදේශ කිරීම කරමු ඊළඟට. ලියා ගන්න ඉස්සෙල්ලා. හරි. දැන් පුළුවන් විදිහට ආදේශ කිරීම කරන්න බලන්න ලියාගත්තා. මෙතන ගානේ තියෙනවා මදුරුෂා සමාගම පහත තොරතුරු ඔබට සපයා ඇත. මාසික නිෂ්පාදනය, මාසික අයවැයගත තොරතුරු, මාසික ස්ථාවර පිරිවැය, මාසික ඍජු ශ්‍රම කාලය. ඊට පස්සේ අගෝස්තු මාසය සඳහා සත්‍ය තොරතුරු පහත පරිදි වේ. අන්ඩර්ලයින් කරගන්න සත්‍ය තොරතුරු. මාසික නිෂ්පාදනය, මාසික ස්ථාවර පිරිවැය, මාසික ඍජු ශ්‍රම කාලය. අපි ගන්නවා පිරිවැය, වියදම්, පරිමා, ධාරිතා, පරිමා කාර්යක්ෂමතා විචලනය හදන්න කියලා. හරි. මුලින්ම අපි වියදම් විචලනය හදමු. වියදම් විචලනය ගන්න මුලින්ම දාන්නේ සත්‍ය ස්ථාවර පොදුකාර්ය පිරිවැය. බලන්න ගානේ මුලින්ම දීලා තියෙනවා සත්‍ය ස්ථාවර පොදුකාර්ය ස්ථාවර පිරිවැය ලක්ෂය. රුපියල් ලක්ෂය. රුපියල් ලක්ෂය. ඊළඟට සත්‍ය පැය ප්‍රමිත අනුපාතයට. සත්‍ය පැය කීයක් කියලා තියෙනවද? සත්‍ය පැය අයවැයගත පැය. අයවැයගත පැය වියදම් විචලනයේ තියෙනවා. අයවැයගත පැය කීයද? අයවැයගත පැය 50000යි.
මෙතන චුට්ටක් වෙනස් වෙනවා මම ස්ටේට්මන්ට් එක දාලා බලන්න. මෙතන අයවැයගත පැය. අයවැයගත පැය සත්‍ය අනුපාතය. ඔමයි. පොඩ්ඩක් ඒක හදාගන්න වෙනස් කරගන්න. නැත්නම් උඩ හොදම වචන විතර මේව ගන්න පුළුවන් අපි. මේව අයවැයගත පැය ප්‍රමිතානුපාතයට ප්‍රමිත පැය ප්‍රමිතානුපාතයට මෙතනට ගන්න ඕනේ අන්තර්ග්‍රහණය කළ ස්ථාවර පොදු කාර්ය. ඒ කියන්නේ අන්තර්ග්‍රහණය කරන්නේ සත්‍ය නිෂ්පාදනයේ එතකොට හරි. සත්‍ය නිෂ්පාදනය. ඒක අයවැයගත පැය 50000යි ප්‍රමිත අනුපාතය. ප්‍රමිත අනුපාතය කීයද ගන්න? මෙතන සත්‍ය ස්ථාවර පොදු කාර්ය ලක්ෂයයි මේ අයවැයගත සත්‍යක තියෙන ඉතිහාරය. සත්‍ය ස්ථාවර පොදු කාර්ය පිළිවෙල 114750. මේව මම දැන් සත්‍ය එක 114750. ඒතර අයවැයගත පැය ප්‍රමිත අනුපාතය. අයවැයගත පැය ප්‍රමිත අනුපාතය අපි හදාගමු. ප්‍රමිත අනුපාතය පොදු කාර්ය අය පොදු කාර්ය පිළිවෙල බෙදනවා පැය ගන්න. පොදු කාර්ය පිළිවෙල ලක්ෂයයි පැය 50000යි. ඒතර පැයකට අනුපාතය රුපියල් 2යි. ඒතර 50000 වැඩි කරනවා රුපියල් 2කින්. ඒතර රුපියල් ලක්ෂයයි. රුපියල් ලක්ෂයයි. ඒතර වියදම් විචලනය එනවා 14750යි අවශ්‍ය. 14750යි අවශ්‍ය. 14750යි අවශ්‍ය. ඊට පස්සේ මෙතන කියන්නේ සත්‍ය පැය ප්‍රමිත අනුපාතය. නෝ ධාරිතා බාර. සත්‍ය පැය තියෙනවා 44625යි. වැඩි කරනවා ප්‍රමිත අනුපාතය රුපියල් 2කින්. වැඩි කරලා ගමු 44625 දෙකෙන් වැඩි කරනවා 89250. මෙතන තියෙනවා 10750ක් තියෙනවා වෙනස. 10750 වෙනස.
10750. ඊළඟට අන්තර්ග්‍රහණය කළ ස්ථාවර පොඩ්කාරක. ඒක ගන්නවනේ මොන නිෂ්පාදනයද? සත්‍ය නිෂ්පාදනය. දැන් සත්‍ය නිෂ්පාදනය කියනකොට නිෂ්පාදන ඒකක මාසික නිෂ්පාදනය 25500යි. වැඩි කරන්න ඕන ප්‍රමිත පැය වලින්. මේ කියන ප්‍රමිත පැය දෙකකින්. එතකොට එනවා අන්තර්ග්‍රහණය වෙන පොඩ්කාරක. පැයකට ගිය ගානට රුපියල් 2 ගානේ. අන්තර්ග්‍රහණ අනුපාතය රුපියල් 2යි. රුපියල් 2 ගාන. ඒක 1,20,000යි. මේ දෙක අතර වෙනස තියෙනවා 12750. එකතු වෙලා ඉන්න නිසා වාසි 12750ක් වාසි. 12750ක් වාසි. ඉතින් මේ දෙක අතර සුළු වුණාම 12750න් 5750 කල් කරන්න. 2000යි 14,000යි සුළු වුණාම 12750යි. ඒකත් අවාසි. මෙන්න තියෙන විචලතා පහ. හරිනේ. පිළිවෙලට පැහැදිලිව ලියා ගන්න බලන්න. මේක ස්ටේට්මන්ට් එක මතක තියාගන්න මේ විදිහට හදන්නේ. සත්‍ය ස්ථාවර පොදුකාර පිළිවැය මුලින්ම ගන්නවා. අයවැයගත පැය අය ප්‍රමිත අනුපාතයෙන් වැඩි කරනවා. මේ දෙක අතර වෙනස තමයි වියදම් විචලනය. ඊට පස්සේ සත්‍ය පැය ප්‍රමිත අනුපාතයෙන් වැඩි කරනවා. මේක අමාරු ස්ථාවරයක ටිකක් අමාරුයි මතක තියාගන්න ටිකක් ආයාසයෙන් දාලා. මේ දෙක අතර වෙනස තමයි ධාරිතා විචලනය. ඊට පස්සේ සත්‍ය පැය ප්‍රමිත අනුපාතයෙන් වැඩි කරන එකයි අන්තර්ග්‍රහණය කළ ස්ථාවර පොදුකාර පිළිවැය අතර වෙනස තමයි කාර්යක්ෂමතා විචලනය කියලා කියන්නේ. හරි කාර්යක්ෂමතා විචලනය. හරි මේක ලියාගෙන ඉවරලා මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. හරිනේ.
ඊට පස්සේ දාගන්න මාතෘකාවක් ආදායම් ආශ්‍රිත විචලත. 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 ආදායම් ආශ්‍රිත විචලතා වර්ග දෙකක් තියෙනවා. ලියාගන්න කොට අහගන්න. මිල විචලනයයි පරිමා ආන්තික විචලනය. පරිමා ආන්තික විචලනය. ඒ කියන්නේ මේ කියන්නේ අපි අයවැයගත කරන විකුණුම් සහ සත්‍ය විකුණුම් අතර වෙනස තමයි කියන්නේ විකුණුම් ආශ්‍රිත ආදායම් ආශ්‍රිත විචලතා කියන්නේ. හරි. මාතෘකාවක් දාගත්තද ආදායම් ආශ්‍රිත විචලතා කියන්නේ? එයාට මෙහෙම ලියන්න. ව්‍යාපාර ආයතනයක සත්‍ය විකුණුම් හා අයවැයගත විකුණුම් ප්‍රමාණය අතර බිහිවන විචලතාවයන් ආදායම් විචලතා හෙවත් විකුණුම් විචලතා වශයෙන් හඳුන්වයි. එය පහත පරිදි ඉදිරිපත් කළ හැකියි. ඒ පහත පරිදි ඉදිරිපත් කළ හැකියි කියලා මේ වගේ පොඩි ගැලීම් සටහනක් දාලා මේක විකුණුම් ආන්තික විචලතාව. විකුණුම් ආන්තික විචලතාව කොටස් දෙකයි. මිල ආන්තික විචලනයයි පරිමා ආන්තික විචලනය. අපි ආන්තික විචලතාව දෙක හදලා බලමු අභ්‍යාසයේදී. මේක ලියාගන්න. මැසේජ් එකක් දාන්න.
එකලානේ කරේ අනිත් අය
හරි ලියාගෙන ඉවරයි නේද? හරි. මේකට අපි ස්ටේට්මන්ට් එක ලියා ගමු. මේ විදිහට සත්‍ය විකුණුම් සත්‍ය ආන්තිකය कहते नीला आंतरिक विचलन आंतरिक विचरण है ना सत्यांतिक वेनस करना सत्य विकुणुम प्रमिता आंतरिक से परिमा आंतरिक विचरण अयव्यय तत्व विकुणुम प्रमिता आंतरिक දැන් මේක අපි හදා ගන්නකොට සත්‍යාන්තිකයයි ප්‍රමිතාන්තිකයයි දීලා නැහැ අපිට ගන්න. ඒත් අපි හදා ගන්න ඕන සත්‍යාන්තිකයයි ප්‍රමිතාන්තිකයයි. ඒක අහගන්න සත්‍යාන්තිකය හදද්දී නැත්නම් ප්‍රමිතාන්තිකය හදන්නේ ප්‍රමිත මිලෙන් ප්‍රමිත පිරිවැය අඩු කරනවා. तर පළවෙනි එකේ ප්‍රමිත මිල තමයි රුපියල් 100 අයවැයගත ප්‍රමිත මිල 100යි ප්‍රමිත පිරිවැය 80ක් 100යි 80 ඒ කියන්නේ රුපියල් 20ක් ඊළඟ එකේ ප්‍රමිත පිරිවැය මිල 110යි පිරිවැය 95යි 110යි 95යි මේ දෙක අතර වෙනස 15 ඊට පස්සේ අහගන්න සත්‍ය ආන්තිකය හොයාගන්නත් බැහැ සත්‍ය ආන්තිකය හොයාගන්න මම මෙතනින් හදන්න සත්‍ය ආන්තිකය හොයන්නේ නැහැ ටික අර ටික මදි සත්‍ය ආන්තිකය හොයන්නේ එතනදී සත්‍ය මිලෙන් දැන් සාමාන්‍යයෙන් කරන්නේ සත්‍ය මිලෙන් සත්‍ය පිරිවැය අඩු කරන්නේ නැහැ. අපි කරන්නේ අර එකම තලයක් ඉන්නවන නිසා ප්‍රමිත පිරිවැය තමයි අඩු කරන්නේ. ප්‍රමිත පිරිවැය. ඒ පළවෙනි එකේ සත්‍ය මිල 98යි 98යි ප්‍රමිත පිරිවැය 80යි කියන්නේ 18. අනිත් එකේ සත්‍ය මිල 111යි ප්‍රමිත පිරිවැය 95යි. ඉතින් සත්‍ය ආන්තිකය කියන්නේ 16 හරිනේ 16 දැන් අපි ඔය ස්ටේට්මන්ට් එකට දාමු. එතන සත්‍ය විකුණුම් ගාති ಜಾති දෙකක් තියෙනවා. මොනවද තියෙන ಜಾති දෙක? M තියෙනවා N තියෙනවා. M වල සත්‍ය විකුණුම් ප්‍රමාණය 1050යි අනිත් එක 1400. 1050යි 1400. සත්‍යාන්තික මේකටදී 18යි 16යි. ඔය දෙක වැඩි කරලා එකතු කරන්න. ඒක වැඩි කරලා එකතු කරන්න. 1050 වැඩි කිරීම 18 1400 වැඩි කිරීම 16 ඒ දෙක එකතු කරන්න. 41300 අනිත් එකේදී ආය සත්‍ය විකුණුම්මයි
1050යි 1400යි හැබැයි ප්‍රමිතාන්තික යට පැත්තේ 20යි 15 වැඩි කරලා ගමු 42000යි වෙනස තියෙනවා 700ක් හොඳට මතක තියාගන්න දැන් මේ පිරිවැය නෙමෙයිනේ ආදායම් දැන් පිරිවැය වැඩි වෙද්දී නම් පාඩු ආදායම් වැඩි වෙද්දී හොඳයි පිරිවැය අඩු වෙද්දී වාසි ආදායම් අඩු වෙද්දී පාඩුයි අන්න ඒක නිසා ඒක අනිත් පැත්තට යන්නේ ඒක නිසා මේ ආදායම් විචලතාවවලදී මේක එකතු වෙලා આવොත් මේක මතක තියාගන්න මේ තියෙන අවාසි විතරයි මෙතන ආර්ථික විතරනේ 700ක් අවාසි 700ක් අවාසි ඊට පස්සේ පරිමාණික එක හොයද්දී අයවැයගත බිඳුන ප්‍රමිතාන්තිකයෙන් වැඩි කරන්න. දැන් ප්‍රමිතාන්තික දෙක නම් තියෙනවා 20යි 15යි කියලා. දැන් අයවැයගත බිඳුන ගානෙන් බලලා දා ගන්න ඕන. මොනවාද අයවැයගත බිඳුන? 1000යි 1500යි. ඒකක ප්‍රමාණය මේ ස්ටේට්මන්ට් එක පාඩම් කරගන්න. ඒක උදාහරණ ලේසි ගණන් හදන්න. මේක තව සමීකරණ වලින් හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒකට වඩා ලේසි මේ ස්ටේට්මන්ට් එකෙන් හදන එක. 42500 එකතු වෙලා එන්නේ ඒක අවශ්‍ය ඈ එකතු වෙලා එනවා නම් අවශ්‍ය මේ ආදායම් වල විතරයි හම්බෙන්නේ 500ක් අවශ්‍ය ඒක ඔක්කොම ගත්තොත් 1200ක් අවශ්‍ය හරි උත්තරේ ලියා ගන්න හරි නේද ලියාගෙන ඉවරයි හරි නේද හරි ඊළඟට මම ඔයාලට ගන්නන්න තියෙනවා තව සංකීර්ණ විචලතා ටික. ඒ කියන්නේ දැන් අපි හැදුවේ මූලික විචලතා ටික. දැන් මේ වෙනකොට අපි ඉගෙනනවා මම විචලතා වර්ග කීපයක්. ද්‍රව්‍ය ඉගෙනනවා, ශ්‍රමය ඉගෙනනවා, විචල්්‍ය පොදුකාරය ඉගෙනනවා, ස්ථාවර පොදුකාරය ඉගෙනනවා, විකුණුම් විචලතා ටික ඉගෙනනවා. හැබැයි ඔය හැම විචලතාවෙම තව ටිකක් තියෙනවා ඉස්සරහට ඉගෙන ගන්න සංකීර්ණ විචලතා කියලා.
හරි එහෙනම් අනුමාර්ථකාවක් දාගන්න සංකීර්ණ විචලතා සංකීර්ණ විචලතා හරිනේ මේක මතනවා සංකීර්ණ විචලතා සංකීර්ණ විචලතා සංකීර්ණ විචලතා. ඒකේ කාය අපි බලන්න ඕන ද්‍රව්‍ය වලයි ශ්‍රමය වලයි විචල්්‍ය පොදු කාර්යයයි ස්ථාවර පොදු කාර්යන ඔක්කොම ටික කියනවා ආයෝ ගණනන්න දෙයක් නැහැ. විකුණුම් වලයි තියෙන සංකීර්ණ විචලතා මොනවද කියලා. හරි. ඒක යටතේ අපි මෙන්න ලියාගමු. සෑම පිරිවැය අයිතමයකටම හා සෑම පිරිවැය අයිතමයකටම හා ලියාගන්නකො සෑම පිරිවැය අයිතමයකටම හා ආදායම් අයිතමයකටම සෑම පිරිවැය අයිතමයකටම හා ආදායම් අයිතමයකටම සෑම පිරිවැය අයිතමයකටම හා ආදායම් අයිතමයකටම අදාළව අනුවිචලතා තවදුරටත් විහිදුවා දැක්වීම සංකීර්ණ විචලතා වශයෙන් හඳුන්වයි. සංකීර්ණ විචලතා වශයෙන් හඳුන්වයි. දැන් ඔයාලා උගන්වන්න යන්නේ සංකීර්ණ විචලතා ටික. හරි. පළවෙනි අනුමාර්ථකාව දාගන්න. පළවෙනි අනුමාර්ථකාව ඍජු ද්‍රව්‍ය මිශ්‍රණ හා ඵලදා විචලන. හරි. ඍජු ද්‍රව්‍ය මිශ්‍රණ හා ඵලදා විචලන. ඍජු ද්‍රව්‍ය මිශ්‍රණ හා ඵලදා විචලන. හරි. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ. මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. දැන් ද්‍රව්‍ය පිරිවැය විචලනයේ තියෙනවනේ පුතේ. ද්‍රව්‍ය පිරිවැය විචලනය. මේ ආගන්නකො ලියන්න එපා බලා ගන්න. මේ ද්‍රව්‍ය පිරිවැය විචලනයේ අපි ඔයාලට මතක ඇති කොටස් දෙකකට බෙදුවා. නිල විචලනයයි භාවිත විචලනයයි. දැන් අපි මේ දෙක විතරනේ තාම හරන් ඉගෙන ගත්තේ. දැන් මම ඔයාලට උගන්වන්න යන්නේ මේ භාවිත විචලනය නැවත කොටස් දෙකකට කඩන්න පුළුවන්. එකක් තමයි මිශ්‍රණ විචලනය. මේ මේව අලුතෙන් එන්නේ මිශ්‍රණ විචලනය. අනිත් එක තමයි ඵලදා විචලනය. හරි ඔය විදිහට ආයේ මේක කොටස් දෙකකට බෙදලා පෙන්නන්න පුළුවන්. හරි. මේ ලියා ගන්න පොඩි වාක්‍යයක් ඇති ද්‍රව්‍ය මිශ්‍රණ හා ඵලදා විචලනය කියලා නේද? ඒක උඩට මම අලුතෙන් ගන්නන්නේ නැහැ මෙන්න මේ දෙක. හරි. ඊයත් මේ වාක්‍යයක් ලියන්නකෝ. ද්‍රව්‍ය භාවිත විචලනය මිශ්‍රණ විචලනය හා ඵලදා විචලනය උපයෝගී කරගෙන පහත පරිදි ඉදිරිපත් කළ හැක. මේ ගැලීම් සටහන ලියා ගන්න හැමෝම. ගැලීම් සටහන ලියා ගන්න.
හරිද ලියාගෙන ඉවරද? හරි මම ඔයාලට අභ්‍යාසයක් ෂෙයා කරන්නම් පුතේ. මෙන්න මේ අභ්‍යාසය ලියා ගන්න හැමෝම. මේ අභ්‍යාසය ලියා ගන්න. මේ අර මිශ්‍රණ විචරණයක් එන්න නම් අමුද්‍රව්‍ය වර්ග දෙකක් තියෙනවා. ඔයාලට පේනවා. මේකෙදි A අමුද්‍රව්‍යයි B අමුද්‍රව්‍යයි කියලා අමුද්‍රව්‍ය වර්ග දෙකක් තියෙනවා. එහෙම අමුද්‍රව්‍ය වර්ග දෙකක් තියෙන ඉන්න තමයි මිශ්‍රණ විචරණය සහ ඵලදා විචරණය එන්නේ. නෑ. අමුද්‍රව්‍යයක් තිබ්බොත් ඔය දෙක එන්නේ නෑ. අමුද්‍රව්‍ය වර්ග දෙකක් තිබ්බොත් තමයි එන්නේ. හරි ඔය ලියා ගන්න ඉක්මන.
ද්‍රව්‍ය වල එන්න පුළුවන් මේ විචලතාවර්ග පහ විතරයි. මේ විචලතාවර්ග පහ විතරයි ද්‍රව්‍ය වල අභ්‍යාසයේ ලියලා ඉවර වෙලා මැසේජ් ටික දාන්න ඉවරයි කියලා. හරිනේ ඉවරයිනේ. ඉතින් කියන්නේ සමාගමේ එල් නම් නිෂ්පාදිතයේ ප්‍රණිත අමුද්‍රව්‍ය පිරිවැය පහත පරිදි වේ. ඍජු අමුද්‍රව්‍ය A සහ B. මේ මාසයේ සඳහා සත්‍ය නිෂ්පාදන තොරතුරු. අදාළ මාසයේදී එල් නම් භාණ්ඩයක 1000ක් නිපදවා ඇත. ඒක අන්ඩර්ලයින් කරගන්න භාණ්ඩයක 1000ක්. භාණ්ඩයක 1000ක් හදලා තියෙනවා. ඔබ විසින් පහත දෑ ගණනය කරන්න. ඍජු ද්‍රව්‍ය පිරිවැය විචලනය, මිශ්‍ර නිල විචලනය, භාවිත විචලනය, මිශ්‍රණ ඵලදා විචලනය. ඔය ටික ඔක්කොම හදන්න කියලා කියන්නේ. හරි. දැන් අපි මේකේ ස්ටේට්මන්ට් එක ලියා ගමු. මේකේ විචලතා ටික හදන්න. හරි. විචලතා ටික හදද්දී මේ අපි හොයන්නේ මිල විචලනයයි මිශ්‍රණයයි ඵලදායකයි විතරයි. මේ තුන හොයලා ඒක භාවිතයෙන් මේ උඩ ටික හොයන්න. මේකේ ස්ටේට්මන්ට් එකක් තියෙනවා. ස්ටේට්මන්ට් එක ලියා ගමු. සත්‍ය භාවිතය සත්‍ය මිශ්‍රණය සත්‍ය මිල ඊළඟ මිල විචලන මේකදී ආපහු ගන්නවා අපි සත්‍ය භාවිතය සත්‍ය මිශ්‍රණය හැබැයි ප්‍රමිත මිල මේ මිලයන් දෙක වෙනස් කරනවා. හරි. ඊළඟ මිශ්‍රණ විතරනේ එතනදී මිශ්‍රණය වෙනස් කරන අනිත් ඒවා එහෙම ගන්න සත්‍ය භාවිතය එහෙමම ගන්නවා. දැන් මේ සත්‍ය මිශ්‍රණය කියන එක වෙනස් කරන ප්‍රමිත මිශ්‍රණය කියන. මේ උඩ තියෙන එක ප්‍රමිත මිල ඒක එහෙමම ගන්න. හරි ප්‍රමිත ඊළඟට ඵලදා විචලනය මේකේ දැන් සත්‍ය භාවිතය කියන එක වෙනස් කරනවා ප්‍රමිත භාවිතය කියන. ප්‍රමිත මිශ්‍රණය ප්‍රමිත මිල. හරි ඔය විදිහට මතක තියාගන්න මේ ප්‍රමිත භාවිතය ගන්න ඕනේ සත්‍ය නිෂ්පාදනය. සත්‍ය නිෂ්පාදනය. දැන් මේකක් තියෙන්නේ සත්‍යයේ මේකක් තියෙන්නේ සත්‍යයේ මේකක් තියෙන්නේ සත්‍ය වලට. එහෙනම් මේක කියන්නත් ඕනේ ප්‍රමිත භාවිතය කියන්න ඕනේ සත්‍ය නිෂ්පාදනය. පිටිය ලියා ගන්න බලන්න. ඔය මැදට රූල් 3 වගේ ඉඳ තියන්න. මෙතනටත් රූල් 3යි. මෙතනටත් රූල් 3යි. මෙතනටත් රූල් 3යි. ඒ හැමතැනම රූල් 3 ඉඳ තියන්න.
දැන් අභ්‍යාසයේ දැන් තොරතුරු ඇටියට AB වර්ගනේ තියෙන්නේ. A සහ B. A සහ B. සත්‍ය භාවිතය සත්‍ය මිශ්‍රණය. සත්‍ය භාවිතයේ තියෙනවා කිලෝග්‍රෑම් 7700යි 3300යි. 7700යි 3300. සත්‍ය මිල රුපියල් 12යි රුපියල් 4යි. ඒ දෙක වැඩි කරලා ගන්නවා. एक लक्ष 50,600. एक लक्ष 50,600. ඊට පස්සේ සත්‍ය භාවිතයේ සත්‍ය මිශ්‍රණයටම තමයි. ඒ කියන්නේ AB මේ දෙකමයි ගන්නෙ. 7700යි 3300යි කියන දෙකම තමයි ගන්නෙ. හැබැයි ප්‍රමිත මිල ගන්න ඕනේ. ප්‍රමිත මිල කීයද? රුපියල් 10යි රුපියල් 5යි. ගානේ බලන්න. රුපියල් 10යි රුපියල් 5යි. anu 3500. මේ දෙකේ වෙනස තියෙනවා 12100. ඒක අගලා එන නිසා අවාසි විතරයි. ඊළඟට සත්‍ය භාවිතය ප්‍රමිත මිශ්‍රණය. දැන් බලන්න මේ මිශ්‍රණ දෙක එකතුව කීයද? මේ දෙක එකතුව 7700යි 3300යි 11000යි. ඒ කියන්නේ සත්‍ය භාවිතයේ 11000යි ඔක්කොම මේ සත්‍ය මිශ්‍රණය. ඒ කියන්නේ මෙතනත් ගන්න ඕනේ AB කියන දෙකේ එකතුව 11000ක් එන්න ඕන. මේ දෙකේ එකතුව 11000ක් එන්න ඕන. සත්‍ය භාවිතයට උන හරියි. නමුත් ගන්න ඕනේ සත්‍ය මිශ්‍රණයට නෙමෙයි ප්‍රමිත මිශ්‍රණය. ප්‍රමිත මිශ්‍රණය මොකද්ද? ප්‍රමිත මිශ්‍රණය. ඒ කියන්නේ අපි දාන්නේ කිලෝ 6යි කිලෝ 4යි. එහෙනම් දැන් 11000 බෙදන්න ඕන කිලෝ 6යි කිලෝ 4යි කියන අනුපාතය. කිලෝ 6යි කිලෝ 4යි කියන අනුපාතය. මේ දෙකේ එකතුව 10යි. එහෙනම් අපි කරන්නේ 11000 හොඳට අහගන්න. 11000 ප්‍රමිත මිශ්‍රණය 6ට 4 නේ. එහෙනම් 10න් බෙදලා 6න් වැඩි කරනවා. 6600යි. මේකෙදි 10න් බෙදලා 4න් වැඩි කරනවා. 4400. එතකොට සත්‍ය භාවිතය තමයි තියෙන්නේ. හැබැයි සත්‍ය මිශ්‍රණයට නෙමෙයි තියෙන්නේ ප්‍රමිත මිශ්‍රණය. වැඩි කරනවා මිලෙන් 10යි 5යි. 10යි 5යි. 10600 10න් වැඩි කරා 4400 5න් වැඩි කරා 88000යි. මේ දෙකේ වෙනස තියෙනවා මේ දෙකේ වෙනස තියෙනවා 5500. අඩු වෙලා එන්නේ. හරි. ඊළඟට ගන්න ඕනේ ප්‍රමිත භාවිතය ප්‍රමිත මිශ්‍රණයට A සහ B වල. A සහ B වල. මේ මොන නිෂ්පාදනයේද සත්‍ය නිෂ්පාදනය. සත්‍ය නිෂ්පාදනය කියන්නේ ඒකක 10යි. ඒක A වලිනුත් ඒකක 1000ක් යනවා. A එකක් හදන්න A වලින් කිලෝ 6 ගන්න යනවා නේ. B වලත් ඒකක 1000කට බලන්න ඕන කිලෝ 4 ගන්න. ඒ ප්‍රමිත මිශ්‍රණය 6යි 4යි. ප්‍රමිත අනුපාතය මොකද්ද? ඉස්සලා එකම. මොකද්ද ප්‍රමිත අනුපාතය? 10යි 5යි. 10යි 5යි.
80000යි. මේ දෙකේ වෙනස තියෙනවා 8000 අඩු වෙලා ඉන්නේ. හරි. එහෙනම් ඔන්න එතන විචලතා ටික ඇදුවා. අපි මේක මෙතන දාලා සම්පූර්ණ කරමු. මිල විචලනයේ 12100ක් අවාස්. මිශ්‍රණ විචලනය 5500ක් අවාස්. ඵලදා විචලනය 8000ක් අවාස්. මේක එකතු වුණාම 13500ක්ම අවාස්. මේ දෙක එකතු වුණාම 25600ක්ම අවාස්. 25600ක්ම අවාස්. හරි නේද? අන්න සියලුම විචලතා තුළ ද්‍රව්‍ය වල උඩින් එහාට කිසිම විචලතාවයක් එන්නේ නැහැ. ද්‍රව්‍ය විද්‍යුත් ද්‍රව්‍ය පිළිවෙලේ එන්න පුළුවන් විචලතා ටික ඔක්කොම තමයි මේ තියෙන්නේ. අපි මේ ඉස්සලා කියනවා ඔයාලට මම මිල විචලනයයි භාවිත විචලනයයි මෙතනදී කියලා දුන්නේ මිශ්‍ර විචලනයයි ඵලදා විචලනයයි හදාගන්න. හරි මේක ලියාගන්න ඉක්මනට. හරි ඊළඟට ලියලා තියාගන්න අපි ඒක ඊළඟ දවසේ කතා කරමු. ලියලා තියාගන්න ඍජු ශ්‍රම මිශ්‍රණ හා ඵලදායිතා විචලන. ඍජු ශ්‍රම මිශ්‍රණ හා ඵලදායිතා විචලන. ඒකේ ශ්‍රමයේ තියෙනවා මේ වගේම ශ්‍රම මිශ්‍රණයි ශ්‍රම ඵලදායිතා විචලනයයි කියලා තව විචලන දෙකක් වෙනවා. මත ශ්‍රමයේ තිබ්බේ අනුපාත විචලනයයි කාර්යක්ෂමතා විචලනයයි. ඒක දෙකකට බෙදෙනවා මිශ්‍රණ විචලනයයි ඵලදා විචලනයයි කියලා. එහෙනම් මාතෘකාව දාලා තියාගන්න ඍජු ශ්‍රම මිශ්‍රණ හා ඵලදායිතා විචලනය. ඒතර ඒ ඍජු ශ්‍රම මිශ්‍රණ හා ඵලදායිතා විචලනයම ඊළඟ දවසේ ඔයගලන්ට කියලා දෙන්න. හරි. ඊළඟ දවසේ පන්තියේ දාන දිනේ පුතේ ඉරිද නැතුයයි ගොඩක් වෙලාවට සබ්ද තමයි වැටෙන්නේ. මම ඔයාලගේ WhatsApp group එක හරහා ඒක දැනුවත් කිරීමක් කරනවා. හරි නේද? හරි අද ටිකක් සංකීර්ණ විදිහට ඉගෙනපු නිසා මම වැඩිපුර ඉගෙනුවේ නැහැ. පොඩ්ඩයි ඉගෙනුවේ. ඔය ටික හොඳට බලා ගන්න ඊළඟ පන්තියට වෙන්න කලින් ඔය ටික බලලා ස්ටේට්මන්ට් ටික හොඳට පාඩම් කරගන්න වෙනම කොලයක ලියලා. හරි. ඒ වගේම මම මේ වෙනකම් උගන්වපු හැම ස්ටේට්මන්ට් එකක්ම කොලවල ලියා ගන්න. ලියලා පාඩම් කරගන්න. ඒ ස්ටේට්මන්ට් එක පාඩම් වෙලා නැත්නම් ඔයාලට විභාග වෙලාවේ ගාන හදාගන්න බැරුව යනවා පුතේ ඈ. ඒ නිසා ඒ ටිකත් කරලා තියාගන්න. හරි. අපි එන ආදට මෙතනින් නතර කරමු. ආපහු ඊළඟ දවසේ ආය හම්බෙමු. ඉතින් දැන් මේ ගොඩක් වෙලාවට සබුව තමයි පන්තිය වැටෙන්නේ. හරි.